සම්මසන්තස්ස විමලාමිත බුන්දියා යස්ස දේහානික්ඛමින්සු සුභාචම්බන්න රංසියෝ නීලපීතාරන්ත සේතා මංජෙන්ඨාච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අද අපේ සංයුක්ත නිකාය දහම් පන්තිය ආරම්භ කරනවා. සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ අපි දේවතා සංයුක්තයට අදාළ සූත්‍ර කාරණා සාකච්ඡා කළේ. දේවතා සංයුක්තයේ අද අපට නියමිතව තිබෙන්නේ ආදිත්ත වග්ගයේ 9 වන සූත්‍රය. සූත්‍රයේ නම මච්චරිය සූත්‍රය. මච්චරි කියලා කියන්නේ මසුරුකම. මච්චරිනෝ කියලා කියන්නේ මසුරුකමින් යුක්ත වූ කියන අර්ථය. අපි කියවලා බලමු. මේකත් භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ අනේ පිටසිටුතුමා විසින් කරලා පූජා කරන ලද ආරාමයෙහි වැඩ වාසය කරද්දී එක්තරා දේවතාවක් භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිත් භාග්‍යවතුන් වහන්සේට කියපු ගාථාවක් තමයි ඉස්සල්ලාම තියෙන්නේ. යේධ මච්චරිනෝ ලෝකේ කදරියා පරිභාසකා අඤ්ඤේසං දදමානානං අන්තරාය කරා නරා කීදිසෝ තේසං විපාකෝ සම්පරායෝච කීදිසෝ භගවන්තං පුට්ටුමා ගම්ම හතං ජානේමු තං මයන්ති. භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා භාග්‍යවතුන් වහන්සේ යේද මච්චරිනෝ ලෝකේ කදරියා පරිභාසක මේ ලෝකේහි දැඩි මසුරුකම් ඇති ක්‍රෝධ කරන ඒ වගේම අඤ්ඤේසං දදමානං අන්තරාය කරානර අනුන් දන් දෙද්දී ඒකට අන්තරාය කරන වළක්වන
මසුරු පුද්ගලයින් ඉන්නවා. ඒ මසුරු පුද්ගලයින්ට මොනවද ලැබෙන විපාක කියලා විමසන. ඊළඟ ගාථාවෙන් කියන්නේ කීදිසෝ තේසං විපාකෝ සම්පරායෝච කීදිසෝ භගවන්තං පුට්ටුමාගම්ම කතං ඥානේමු සම්මයන්ති. මේ ලෝකයේහි දන් දෙති යම් කිසි කෙනෙක් ඒ දන් දෙන කෙනාගේ දාණය වළක්වන ඒ පුද්ගලයින්ට කවර විදිහේ විපාක ලැබෙනවද? ඔවුන්ට කවර විදිහේ ගති පරලෝදී කවර විදිහේ ගතිවලට පත් වෙන්න සිද්ධ වෙනවාද? ඒ වගේම මෙලොව පරලොව ඒ පුද්ගලයාගේ කෙසේ පවතිනවද යන්න භගවන්තම් පුට්ටුමාගම්ම භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා දැනගන්න මම මෙහි පැමිණියේ වෙමි කියලා කියනවා. ඒක අපි කතං ඥානේමු තං මයන්ති. මයං අපි තං එය කතං ඥානේමු කෙසේ දැනගන්නෙමුද කියලා විමසනවා. දැන් මේ දේවතාව ඇවිත් කියන්නේ මසුරු පුද්ගලයාගේ ස්වභාවය. මසුරු පුද්ගලයා තමන් දාන ආදී පින්කම් වල යෙදෙන්නෙත් නැහැ. අනුන් යෙදෙද්දී ඒවට අකුල් හෙලනවා වළක්වනවා. එතකොට එබඳු පුද්ගලයින්ගේ ස්වභාවය මෙතන අන්තරාය කරා කිව්වේ මේ දන් දෙන පුද්ගලයාට දදමානාන අන්තරාය කරා දන් දෙන පුද්ගලයාට ස්වර්ගලාභය දිව්‍ය ලෝක ලාභයට අන්තරාය කරන නිසා. ඒ වගේම පිළිගන්න කෙනාගේ ලැබීමට අන්තරාය කරන නිසා අන්තරාය කරා කියලා කියන්නේ. කීදිසෝ ඒ අයට කෙබඳු විදිහේ විපාකද ලැබෙන්නේ කියලායි විමසන්නේ. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා යේද මච්චරිනෝ ලෝකේ කදරියා පරිභාසකා අඤ්ඤේසං දදමානානං අන්තරාය කරා නරා. අර විදිහටම මේ ලෝකෙහි දැඩි මසුරුකම් ඇති ක්‍රෝධ කරන අනුන් දෙන දන් දෙන කල්හි ඒකට අන්තරාය කරන යම් මසුරු පුද්ගලයෙක් වේ නම් ඔහුට වෙන්නේ කුමක්ද කියන එක දක්වනවා. නිරයං තිරච්ඡාන යෝනින් යම ලෝකං උපපජ්ජරේ සචේ එන්ති මනුස්සත්තං දාලිද්දේ ජායරේ කුලේ. නිරයං තිරච්ඡාන යෝනි ඒ පුද්ගලයා නිරයටපත් වෙනවා. මරණින් පස්සේ නිරයටපත් වෙනවා. තිරච්ඡාන යෝනිගේ තිරිසන් යෝනියක හෝ යම ලෝකේ හෝ උත්පත්තිය ලබනවා. නිරයං තිරච්ඡාන යෝනි යම ලෝකං උපපජ්ජරේ. කවුරු හරි කෙනෙක් ද්වේෂය හිතේ තියාගෙන ඒ වගේම දැඩි මසුරුකම් ලෝභය හිතේ තියාගෙන මේ ලෝභයත් ද්වේෂයත් ඇතිවන්නේ මෝහය නිසායි. එතකොට මේ දැඩි ලෝභ ද්වේෂ මෝහ මේවා හිතේ තියාගෙන අනුන්ගේ දාන ආදී පින්කනුත් වළක්වනවා නම් ඔහු මරණින් පස්සේ නිරයන් තිරච්ඡාන යෝනිය නිරයේ පහළ වෙනවා ඉපදිනවා. නැත්තම් තිරිසන් යෝනියක තිරිසන් ලෝකෙ ඉපදිනවා. එහෙම නැත්තම් අවීචියේහි යම ලෝකෙහි ඉපදෙනවා. ඊළඟට සචේ එන්ති මනුස්සත්තං දලිද්දේ ජායරේ කුලේ. බැරි වෙලාවත් ඒ මිනිස්සයා මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවොත් මොකද වෙන්නේ? යම් කුලයක රෙදිපිලි ආහාර පාන කම්සැප ක්‍රීඩා මේ හැම දෙෙම දුකසේ ලබන්න සිද්ධ වෙනවා.
එතකොට දැන් වර්තමාන කාලේ වුණත් ලෝකේ මිනිස්සුયો ගත්තාම සමහර මිනිස්සු සියල්ල ඇතිව බොහෝම සුවසේ ජීවත් වෙනවා. තව පිරිසක් ගත්තාම බොහෝම දුකසේ ජීවත් වෙනවා. දැන් මේ පවතින කොරෝනා කාලය ගත්තාම දැන් මේ අපිට වහිනවා. වැස්ස ගත්තා වුණත් මේ වැස්ස නිසා මහා වැස්ස නිසා කී දෙනෙක් ගෙවල් දොරවල් යට වෙලා අසරණ භාවයට පත් වෙනවද? මේ කොරෝනා වසංගතය නිසා දැන් මේ ඇඳිරි නීතිය දානවා. මේ දැන් ලොක්ඩවුන් කරද්දී කී දෙනෙක්ට කණ්ඩ බොණ්ඩ නැතුව කොච්චර අසරණ භාවයට පත් වෙනවද? යම් කිසි කෙනෙක් යමක් කමක් හරි හම්බ කරලා නිසියාකාරව ආයෝජනය කරලා තිබුණා නම් ඒ තුලින් ජීවිතේ ගෙවන්න පුළුවන්කම තියෙන වේදනාවක් නොවිඳ බල ඊතරම් වේදනාවක් නොවිඳ. නමුත් බොහෝ දෙනෙක් ඉන්නවා අර විදිහට වැස්ස නිසා දුක් විඳිනවා, අවුව නිසා දුක් විඳිනවා, ලෙඩ රෝග නිසා දුක් විඳිනවා. පොදුවේ කවුරුත් දුක් විඳිනවා. නමුත් මේක ඊට වැඩිය දුක් විඳිනවා. මනුෂ්‍ය සැප සම්පත් ජීවිතේ මනුෂ්‍යාත්ම භාවය ලැබුවට කෑම ටික හොයාගන්න දුක් විඳින්න ඕනේ. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් ටික හොයාගන්න දුක් විඳින්න ඕනේ. ඉන්න හිටින්න තැනක් නැහැ දුක් විඳින්න ඕනේ. ඇයි මේ මොකද වෙන්නේ? මොනව නිසාද මේ දේ වෙන්නේ? ආන්න අර පෙර ආත්මේ කරපු අකුසල කර්මයන් නිසා නිරේ ඉපදුනේ නැති වුණත්, තිරිසන් ලෝකෙක ඉපදුනේ නැති වුණත්, සතර අපායේ යම ලෝකෙ ගියේ නැති වුණත් මනුෂ්‍යාත්ම භාවයේ ලැබුවට පස්සෙත් ඒක විපාක විඳින්න වෙනවා. කොහොමද? දලිද්දරේ ජායරේ කුලේ. ඊටාම දිලිඳු ලෙස කුලයන්හි උත්පත්තිය ලැබලා. එතකොට දිලිඳු භාවයේ නැති පවුලක උත්පත්තිය ලබන්න පින් තියෙන්න ඕනේ. ඊළඟට චෝලං පින්ඩෝ රති කිද්ධා යත්ත කිච්චේන ලබ්භති පරතෝ ආසීසරේ බාලා තම්පි තේසන්න ලබ්භති දිත්තේ ධම්මේස විපාකෝ සම්පරායේච දුක්ගතිති. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ පුද්ගලයින් චෝලං පින්ඩෝ රති කිද්දා යත්ත කිච්චේන ලබ්භති. ඊට පස්සේ ඒ පුද්ගලයා අනුන්ගෙන් යම් යම් දේවල් ලබන්න උත්සාහ කරනවා. Tamanට නැති බැරිකම නිසා. නැති බැරිකම නිසා අනුන්ගෙන් යම් යම් දේවල් ලබන්න උත්සාහ කරනවා. අවසරයි අපි හඳුරන්නේ චෝලං කිඩ්ඩා කියලා කියන්නේ එතන මේ සොරෙන් හොරු විදිහට අර මේ සොරකම් කරනවා කියන අර්ථයෙන් එතන චෝලං පින්ඩා රති එතන මේ චෝරං නෙමෙයි චෝලං. චෝලං පින් චෝලච කියන්නේ චෝල එතන රැස් කරගන්න භාණ්ඩ ආදිය. අර පරික්කාර චෝල කියලා කියන්නේ. ඒ වගේ. එතකොට රැස් කරගන්න භාණ්ඩ ආදිය, ආහාර පාන බඩු භාණ්ඩ ආදිය තමයි චෝලං පින්ඩා කියන්නේ. ඒවා බොහොම දුකසේ ලබන්න සිද්ධ වෙනවා කියනවා. පරතෝ ආසින්සරේ බාලා තම්පි තේසන්න ලබ්බති. උඩ තාම අපි උඩ ගාතාව. පරතෝ ආසින්සරේ බාලා තම්පි තේසන්න ලබ්බති දිත්තේ ධම්මේ විපාකෝ සම්පරායේච දුක්ගති. එතකොට ඊටාම දුකසේ තමයි මේ රැස් කරගන්නේ ධනය. ඊළඟට පරතෝ ආසින්සරේ මේ අන්‍යයන්ගෙන්වත් කිසි දෙයක් ලබා ගන්න අපහසුභාවයට පත් වෙනවා. ඒ අය යම් කිසි දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් අනේ මට මේ දේ ලැබේවා කියලා තම්පි තේසන්න ලබ්බති. ඔවුන්ට ඒ ප්‍රාර්ථනා කරන දේවල් ලැබෙන්නේ නැහැ. දිත්තේ ධම්මේ විපාකෝ. ඊළඟට දිට්ඨ ධම්ම වේදිනීය විපාක වශයෙන් දුක් විඳලා මේ ජීවිතේ
නොලැබෙන දේවල් ප්‍රාර්ථනා කරලා දුක් විඳලා සම්පරායේ ච දුක්ගතින් මරණයට පත් වෙලා පරලොවෙහි දුගතියට යනවා කියනවා. එතකොට මෙතන මේ දිත්තේව ධම්මේස විපාකෝ කිව්වේ ඒ උපන් ස්ථානයෙහි මේ ඇස් ඉදිරිපිට දුක් විඳින්න සිද්ධ වෙන සමහරට අමාරුවෙන් එකතු කරගත්ත දේත් විනාශ වෙලා යනවා. අමාරුවෙන් ගොඩනගාගත්ත චරිතය ප්‍රතිරූපයක් විනාශ වෙලා යනවා. මසුරු භවෙහි අනුන්ට කෝප වෙන දේහි ඇති විපාකයි මේ. ආපහු දේවතා විමසනවා ඉතිහේතං විජානාම අඤ්ඤං පුච්ඡාම ගෝතමං යේද ලද්ධා මනුස්සත්තං වදඤ්ඤූ විතමච්චරා බුද්ධේ පස්සනා ධම්මේච සංඝේච තිබ්බගාරවා කීදිසෝ තේසම් විපාකෝ සම්පරායෝච කීදිසෝ භගවන්තං පුට්ටුමාගම්ම කතංජානේ මුතං මයන්ති. ආපහු දේවතා විමසනවා හොඳයි භාග්‍යවතුන් වහන්සේ ඉතිහේතම් විජානාම හොඳයි එය මේ විදිහට අපි දැනගත්තා. අඤ්ඤං පුච්ඡාම ගෝතමං තව එකක් අහනවා භාග්‍යවතුන් වහන්සේ. මොකද්ද? යේද ලද්දා මනුස්සත්තං වදඤ්ඤූ විතමච්චරං යම් කිසි කෙනෙක් මනුෂ්‍යාත්ම භාවය ලබපු යම් කිසි කෙනෙක් තමන් වෙත පැමිණෙනුන්ගේ උවමනාව වටහාගෙන දෙන පහ වූ මසුරු බව ඇත්තාහු බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි පැහැදුණු සිතින් දැඩි ගෞරවේ කටයුතු කරනවා නම් බුද්ධේ පසන්නා ධම්මේච සංඝේච තිබ්බගාරවා බුදුරජාන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි ත්‍රිවිධ රත්නය කෙරෙහි පැහැදුණු සිතින් කටයුතු කරනවා නම් කීදිසෝ තේසම් විපාකෝ සම්පරායෝච කීදිසෝ ඔවුන්ට කෙබඳු විපාකයක්ද ඔවුන්ට මොන විදිහේ ආනිසංසයක්ද ලැබෙන්නේ කියලා විමසනවා. භගවන්තම් පුට්ටුමාගම්ම කතංජානේමු තම්මන්ද භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන්ට මෙහි පැමිණියෙමු එය අපි කෙසේ දැනගමුද කියලා. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා යේද ලද්දා මනුස්සත්තං වදඤ්ඤූ වීතමච්චරා බුද්ධේ පසන්නා ධම්මේච සංඝේච තිබ්බගාරවා ඒතේ සංඝේ සග්ගේ පකාසෙන්ති යත්තතේ උපපජ්ජරේ සචේන්ති මනුස්සත්තං අඩ්හේ ආජායරේ කුලේ චෝලං පිඩ්ඩා රක්ති කිඩ්ඩා යත්තා කිච්චේන ලබ්භති. පරසම්භත්තේසු භෝගේසු වසවත්තීව මෝදරේ දිට්ඨ ධම්මේ විපාකෝ සම්පරායේච සුග්ගතිති. යම් කිසි කෙනෙක් මේ මනුෂ්‍යාත්ම භාවය ලබාගත්ත යම් කිසි කෙනෙක් දන් දෙනවා නම් තමා වෙත පැමිණිය උන්ගේ උවමනාව දැනගෙන දන් දෙනවා නම් මසුරුකම දුරු කළා නම් එවැගේම බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි පැහැදීමෙන් තිබ්බගාරෝ අතිශයින් ගෞරවයෙන් තිබ්බගාරෝ කිව්වේ අතිශයින් දැඩි ගෞරවයෙන් යුතුව කටයුතු කරනවා නම් මොකද වෙන්නේ? සචේන්ති මනුස්සත්තං අඩ්හේ ආජායරය කුලේ ඒ පුද්ගලයා මනුෂ්‍යාත්ම භාවයෙන් ඊටාම උසස් තැනක මේ පහළ වෙනවා. මුලින්ම එයා දිව්‍ය ලෝකයක පහළ වෙනවා.
එහෙම නැත්තම් බැරි වෙලාවත් දිව්‍ය ලෝකයක නැතුව මනුෂ්‍ය ලෝකයක පහළ වුණොත් අඩ්ඩේ ආඩ්‍ය වූ ධනයෙන් ආඩ්‍ය වූ කුලයක සැප සම්පත් වලින් යුක්ත කුලයක පහළ වෙනවා. එහෙම සැප සම්පත් යුක්ත කුලයක පහළ වුණාම චෝලං පින්ඩෝ රති කිඩ්ඩෝ යතා කිච්චේන ලබ්බති. ඒ කෙනාට වස්ත්‍රාභරණ ආහාර පාන කම්සැප ක්‍රීඩා කටයුතු ඒ කිය රති ක්‍රීඩාදිය નિરાයාසයෙන්ම ලැබෙනවා. මහන්සි වෙන්න ඕනේ හැමදේම ලැබෙනවා. හැමදේම ලැබෙනවා. වස්ත්‍ර ආභරණ ආහාර පාන මේ හැමදේම යාට ලැබෙනවා. ඊළඟට පරසම්භතේසු භෝගේසු වසවත්තීව මෝදරේ දිත්තේ ධම්මේස විපාකෝ සම්පරායව සුග්ගති යේච සුග්ගති. ඒ වගේ මේ කෙනා උසස් කුලේ ඉපදිලා ඒ උසස් කුලවල අනුන් රැස් කරපු ධනය පවා එහි අයිතිකාරයා වගේ භුක්ති විඳිනවා. හැමදේම යාට ලැබෙනවා. එයා මහන්සි වෙන්න දෙයක් නැහැ. සමහරට යාගේ දෙමව්පියෝ පරම්පරා ඔක්කොම රැස් කරලා තියෙන්නේ. මෙයා ඉපදුනාට පස්සේ එයා රැස් කරගත්ත දේවල් වගේ පහසුවෙන් ඒවා භුක්ති විඳිනවා. ඒ වගේම දාන ආදී පින්කම් වලත් යෙදෙනවා. හත්මුතු පරම්පරාවටම ඇතිවෙන්න රැස් කරලා තියෙනවා. එයා දාන ආදී පින්කම් වල යෙදෙනවා. එහෙම වුණාම මොකද වෙන්නේ යාට? මේ ආත්ම භාවයේදීම තව තවත් දෙන්න ලැබෙනවා. දිත්තේ ධම්මේ විපාකෝ. දිට්ඨ ධම්වේදිනිය දෙන්න ලැබෙනවා. පුදුම සතුටකුත් ඇති වෙනවා. ඒ වගේම සම්පරායේච සුග්ගතිති. එයා මරණයෙන් පස්සේ සුගතියෙහි උත්පත්තිය ලබනවා. ඊළඟට ඝටිකාර සූත්‍රය. මේ ඝටිකාර සූත්‍රයත් භාග්‍යවතුන් වහන්සේ අනේ පිටිසිටුතුමා විසින් සාදවා පූජා කරපු ජේතවනාරාමේ වැඩ සිටින කාලයේහි දේශනා කරපු සූත්‍රයක්. මේක දේශනා කරේ භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්ට පෙර යම්හි රාත්‍රියේ ඝටිකාර බ්‍රහ්මයා දෙවිවරුන්ටත් වැඩිය බබලනවා. ඝටිකාර බ්‍රහ්මයා මුළු ජේත වනයේම ආලෝකමත් කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිත් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසකට වෙලා භාග්‍යවතුන් වහන්සේට කියපු ගාථාවක් තමයි මුලින්ම තියෙන්නේ. අවිහං උපපන්නාසේ විමුක්තා සත්ත භික්ඛවෝ රාග දෝෂ පරික්ඛීනා තින්නා ලෝකේ විසන්තිකන්ති කේචතේ අතරුං පංකං මච්චු දෙයයන් සුදුත්තරං කේහිත්වා මානුසං දේහං දිබ්බ යෝගං උපගුච්ඡති උපුච්චගුන්ති. ඊළඟ ගාථාවක්. උපකෝපල ගණ්ඩෝව පුක්කු සාතීචතේ තයෝ බද්ධියෝ කණ්ඩ දේවෝච බාහුරග්ගීච සිංගියෝ තේහිත්වා මානුසන් දේහං දිබ්බ යෝගං උපච්චගුන්ති. භාග්‍යවතුන් වහන්සේ අවිහං උපපන්නාසේ විමුක්තා සත්ත භික්ඛවෝ භික්ඛවෝ කිව්වේ භික්ෂුන් වහන්සේ සත් නමක්. සත්ත භික්ඛවෝ භික්ෂුන් වහන්සේලා සත් නමක්. අවිහං උපගන්තාසේ අවිහ කියන බ්‍රහ්ම ලෝකයට පැමිණියා. රාග දෝෂ පරික්ඛීනා තින්නා ලෝකේ විසන්තිකන්ති. රාග ද්වේෂ ආදිය තෘෂ්ණාව ඇල්ම තරණය කළා කියනවා. කේචතේ ආතරුන් සංගං මච්චු දෙයයන් සුදුත්තරං
කේහිත්වා මානුසන්දේහං දිබ්බං යෝගං උපච්චගුම් කෙලෙස් මඩ ඇති තරණයට දුෂ්කර වූ සංසාර සාගරය කවරෙක් නම් තරණය කළෝද කවරනම් මිනිස් කයක් හැර දමා දිව්‍ය ලෝකය ඉක්මවා ලුවෝද කේච ආතරුන් සංඝංකේ මේ කෙලෙස් මඩ උට යම් කිසි කෙනෙක් දැන් මේ අර බ්‍රහ්ම රාජවරු 7 දෙනෙක් පිළිබඳව කියද්දී මේ කියනවා මේ ප්‍රශ්නයක් විමසනවා කෙලෙස් මඩ ඇති තරණයට දුෂ්කර වූ සංසාර සාගරය කවර කෙනෙක් නම් තරණය කළාද කවුද මේ සංසාර සාගරේ තරණය කළේ කියන්නේ මෙතන ඕරම් භාගීය සංයෝජන හැර උද්ධම් භාගීය සංයෝජන ඉක්ම වූයේ කවුද කියලා අහන්නේ ඊට පස්සේ උපකෝ ඵල ගණ්ඩෝ උපගද ඵල ගණ්ඩද පුක්කුසාතිද යන ඔහු තුන්දෙනා බද්ධියද ඛණ්ඩ දේවද බාහුරග්ගියද පිංගියද යන මොහුද සද්දෙන මනුෂ්‍ය දේවයේ හැර දිව්‍ය යෝගේ ඉක්මවුහ අර 7 දෙනා පිළිබඳව කියන්නේ කවුද උපග ඵලගණ්ඩද පුක්කුසාති කියන 3 දෙනයි ඊළඟට බද්ධියයි ඛණ්ඩ දේවයි බාහුරග්ගි කියන කෙනයි පිංගියයි කියන 7 දෙනා මේ 7 දෙනාම මොකද කියන්නේ මනුෂ්‍ය දේශයේ හැර දිව්‍ය ලෝක ඉක්මවුහ භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා කුසලී භාසසී තේසං මාර පාසප්පහායිනං khස්සතේ ධම්ම මඤ්ඤාය අච්චුදුං භව බන්ධනಂತಿ න අඤ්ඤත්‍ර භගවා නාඤ්ඤත්‍ර තව සාසනා යස්සතේ ධම්ම මඤ්ඤාය අච්චිදුං භව බන්ධනං කුසලී භාසයි තේසං මාර පාසප්පහායිනං මාර පාසප්පහායිනං කියන්නේ මාරයාගේ මලපුඩුව පහයිනං අතහැර කුසලී භාසසී තේසං ඔවුන් මේ පින්දහම් සිදු කරමින් ඔවුන් කියවේ මෙතන මේ පඬිත පුද්ගලයන් khස්ස ධම්ම මඤ්ඤාය අච්චරිතුම් භවවන්දනෝ ඔවුන් කාගේ ධර්මයක් අනුගමනය කොටගෙනද භව බන්ධනයෙන් මිදුනේ කියලා අහනවා. එතකොට ගටිකාර බ්‍රාහ්මණයා පිළිතුරු දෙනවා න අඤ්ඤත්‍ර භගවා නාඤ්ඤත්‍ර තව සාසනා යස්සතේ ධම්ම මඤ්ඤාය අච්චිදුං භව බන්ධන භාග්‍යවතුන් වහන්සේ ඔව්හු භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලම තමයි භව බැම්මේ මිදුනේ න අඤ්ඤත්‍ර වෙන ධර්මයක් ශ්‍රවණය කරලා නොවේ. ඒක පෙළ ගස්සනවා නම් ස්වාමීනි ඔහු යමෙකුගේ ධර්මය දැන සසර බැම්මෙන් සිඳුනෝ නම්
ඒ භාග්‍යවතුන් වහන්සේගේ මිස අන් කෙනෙකුගේ නෙවේ. ඔබ වහන්සේගේ ශාසනය මිස අන් ශාසනයක නොවේ කියනවා. යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති තන්තේ ධම්මං ඉදඤ්ඤාය අච්චිදුම් භවන බන්ධනಂತಿ. යම් තැනක සියලු නාම රූප ධර්මයන් නිරුද්ධ වේද. අසේසං උපරුජ්ජති. සියලුම නාම රූප ධර්මයන් නිරෝධ භාවයට පත් වෙනවාද ඒ නිර්වාණ ධර්මය ඔහු මේ සස්නේම දැනගෙන තන්තේ ධම්මං ඉදඤ්ඤා ඒ ධම්මං ධර්මයේ ඔහු ඉදඤ්ඤාය මෙහිදීම දැනගෙන අච්චිදුම් භව බන්ධනಂತಿ මේ සස්නෙහිදීම සසර බැම්ම සින්දා කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ ආපහු දේශනා කරනවා ගම්භීරං භාසසී වාචං දුබ්බිජානං සුදුබ්බදං කස්සත්වං ධම්ම මඤ්ඤාය වාචං භාසසි ඊදිසanti. ගම්භීරං භාස්තං වාචං ඊටාම ගැඹුරු වූ වචන දුබ්බීජරං ඊටාම ගැඹුරු අර්ථයක් ඇති දුකසේ අවබෝධ කරගත යුතු මේ ගැඹුරු වචන කස්සත්වං ධම්ම මඤ්ඤාය වාචං භාසති ඊදිසanti. මෙබඳු වූ වචන ත්වං ඔබ විසින් කස්ස කවරකුගේ ධම්මමඤ්ඤය ධර්මයක් දැනගෙනද වාසසි මෙසේ කියන්නේ කියලා අහනවා. ආපහු බලා ගන්න. දුබ්බිජානං සුදුබ්බුධං දුබ්බිදානං සුදුබ්බුධං දුකසේ දත යුතු අර්ථ ඇති දුකසේ අවබෝධ කට යුතු අර්ථ ඇති ගැඹුරු බසක් කියයිලු. ඔබ කාගේ ධර්මයක් ගැනද මෙබඳු බසක් කියන්නේ කියලා විමසනවා. ඔන්න එතකොට මෙයා කියන විස්තරේ කුම්භකාරෝ පුරේ ආසින් වේහලිංගෝ ඝටීකරෝ මාතා පෙත්ති භරෝ ආසින් කස්සප උපාසකෝ ආසින් කස්සපස්ස උපාසකෝ ඒ කියන්නේ පුරේ පෙර මම ඒ කියන්නේ මම පෙර ආත්මයෙහි වේහලිංග කියන ගමේ වේහලිංග කියන ගමේ ඝටීකාරෝ කුම්භකාරෝ ඝටීකාර කියන වළං සාදන්නෙක් වෙලා හිටියා. කුඹලෙක් වෙලා හිටියා. එහෙම ඉද්දී මාතා පෙත්ති භරෝ ආසින් කස්සපස්ස උපාසකෝ මම මගේ මවටයි පියාටයි හොඳට ආදරෙන් රැක බලා ගත්තා. ඒ වගේම කස්සපස්ස ශාසනය භාග්‍යවත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මම උපාසකයෙකුත් වුණා. ඒ විතරක් නෙමෙයි විරතෝ මේ තුනා ධම්මා බ්‍රහ්මචාරී නිරාමිසෝ අහුවාතේ සගාමෙය්‍යෝ අහුවාතේ පුරේ සක මම විරතෝ මේ තුනා ධම්මා විරතෝ මෛතුන සේවනයෙන් වැළකුණා. බ්‍රහ්මචාරී නිරාමිසෝ නිරාමිස වූ බ්‍රහ්මචාරී ජීවිතේ ගත කළා. කවුද නිරාමිස බ්‍රහ්මචාරී ජීවිතය ගත කරන්නේ? අනාගාමී උතුමන් වහන්සේලා. එතකොට මේ ඝටීකාර බ්‍රහ්මයා කාශ්‍යප බුද්ධ ශාසනයේ අනාගාමී මාර්ගඵලයට පත් වෙච්ච කෙනෙක්. ඒකනේ දැන් මේ
අවිහෙ ඉඳලා ආවේ. ඊට පස්සේ කියන ලස්සන කතාවක්. ඊට පස්සේ කියනවා අහුවාතේ සගා මෙය්යෝ අහුවාතේ පුරේ සකා. මම පෙර ඔබ වහන්සේත් එක්කම තමයි එකට වාසය කළේ එකම ගමේ. ඒ විතරක් නෙමෙයි අහුවාතේ පුරේ සකා මම පෙර ඔබ වහන්සේගේ යාළුවා. ඒ නිසා මම සෝහ මේතම් පජානාමි විමුක්තේ සත්ත භික්ඛවෝ රාග දෝෂ පරික්ඛීනේ තින්නේ ලෝකේ විසත්තිකන්ති. ඒ නිසා මම විමුක්තේ සත්තේ භික්ඛවෝ සත්තේ භික්ඛවෝ ඒ භික්ෂුන් වහන්සේලා 7 සෝහ මේතේ පජානාමි විමුක්තියටපත් වුණු ඒ භික්ෂුන් වහන්සේලා 7 මම දන්නවා. රාග දෝෂ පරික්ඛීනේ තින්නේ ලෝකේ විසන්තිකන්ති. ඒ රාග ද්වේෂ ක්ෂය කරපු ලෝකේ තණ්හා වික්ම වූ රහත් භාවයෙන් කෙලසුන්ගෙන් මිදුණු මේ භික්ෂුන් වහන්සේලා 7 දෙනාම මම දන්නවා කියලා කියනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා ඒව මේතං තදා ආසී යතා භාසසි භග්ගවං කුම්භකාරෝ පුරේ ආසී වේකලින්ගේ ඝටීකරෝ මාතා පෙත්ති භරෝ ආසී කස්සපස්ස උපාසකෝ විරතෝ මේ තුනා ධම්මා බ්‍රහ්මචාරී නිරාමිසෝ අහුවා මේ සගා මෙය්‍යෝ අහුවා මේ පුරේ සකාති ඒව මේතං පුරාණානං සහායානං අහු සංගමෝ උබින්නං භාවිතත්තානං ශරීරාන්තිම ධාරිනන්ති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කුම්භකාරය ඔබ යමසේ කීයේද එසේම විය. ඔබ කිව්ව කතාව සම්පූර්ණ නැත්ත. ඔබ පෙර වේහලිංග ගමේ වලන් සාධන කුඹලෙක් වුණා. ඒක ඇත්ත. ඒ වගේම ඔබ මව්පියන් රකින්නෙක් වුණා. ඒකත් ඇත්ත. ඒ වගේම ඔබ කාශ්‍යප ශ්‍රාවකයෙකුගේ උපාසකයෙකුත් වුණා. ඒකත් ඇත්ත. ඒ වගේම මේ තුන ධර්මයන්ගෙන් වැළකුණා. නිරාමිස බ්‍රහ්මචාරීව කටයුතු කළා. මගේ ගමෙහි වැසියෙක් වුණා. ඒකත් ඇත්ත. පෙර මගේ මිත්‍රයෙක් වුණා ඔබ. දැන් ඒව මේතම් පුරාණානං සහායානං අහු සංගමෝ. මෙන්න මේ විදිහට දැන් පෙර භාවනා වඩලා වැඩුණු සිතින් අන්තිම සිරුර දරන මේක කියන ඔබින්නම් භාවිතත්තානං ශරීරම් අන්තිම ධාරිනන්ති. අන්තිම සිරුර දරන මගේ පැරණි යාළුවා. එතකොට දරන පැරණි යාළුවෝ දෙදෙනෙක්ගේ සංගමයයි මේ කියලා. අර ගටිකාර ජෝතිපාල දෙදෙනාගේ විස්තරය නෙමෙයි. එතනින් ආදිත්ත වග්ගයේ අවසන්. ඊට පස්සේ ජරා වග්ගයේ ජරා සූත්‍රය. ජරාව කියලා කියන්නේ දිරනවා. දිරීමටපත් වෙනවට කියනවා ජරා. ඒකට මේ ලෝකේ දිරන දේවලුත් තියෙනවා නොදිරන දේවලුත් තියෙනවා. සමහර දේවල් තියෙනවා අපි මේ සූත්‍ර ටිකක් කියමු එතකොට තේරෙනවා. කිංසු යාව ජරා සාධු කිංසු සාධු පතිට්ඨිතම් කිංසු නරාණං රතන කිංසු චෝරේහි දුහරන්ති සීලං යාව ජරා සාධු සද්ධා සාධු පතිට්ඨිතා පඤ්ඤා නරාණං රතනං පුඤ්ඤං චෝරේහි දුහරන්ති.
මේකත් භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ අනේපිඬු සිටුතුමා විසින් පූජා කරපු ආරාමෙහි වැඩ ඉද්දී දේශනා කරපු එකක්. එක්තරා දේවතාවක් ඇවිත් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසකට වෙලා මෙන්න මේ විදිහේ ගාථාවක් කියනවා. මොකද්ද ගාථාව අපි දැන් මේ කිව්වා? කිංසු යාව ජරා සාදු කිංසු සාදු පතිට්ඨිතං. භාග්‍යවතුන් වහන්සේ යම් කිසි කෙනෙක් යාව ජරා සාදු කිංසු යම් තාක් ජරාවට පත්වෙන කල් කිංසු කුමක් යහපත් වන්නේද? කිංසු පතිට්ඨිතා කුමක පිහිටීම යහපත් වන්නේද? ඒ කියන්නේ සිතෙන් කුමක් පිහිටීමද යහපත් වෙන්නේ කියලා. කිංසු නරාණං රතනං කිංසු වෝරේහි දූහරන්ති. කිංසු නරාණං රතනං මිනිස්සුන්ට රත්නය වෙන්නේ කුමක්ද? රත්නය කිව්වේ මණික. මණිකක් කියන්නේ වටින දෙයක්. එතකොට මිනිස්සුන්ට මණිකක් වෙන්නේ කුමක්ද? වටින දෙයක් වෙන්නේ කුමක්ද? ඒ වගේම කිංසු චෝරේහි දූහරන්ති. සොරුන් විසින් අරගෙන යන්න බැරි දේ කුමක්ද? කුමක් නම් සොරුන් විසින් හැරගෙන යා නොහැකිද කියලා විමසනවා. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා සීලං යාව ජරා සාදු සද්ධා සාදු පතිට්ඨිතං. සීලං යාව ජරා සාදු ජරාවට පත්වෙන කල්ම රකින්න ඕන දේ මොකද්ද? සීලං සීලය. මහලු බව දක්වාම සිල් රැකීම යහපත්. දැන් වෙන දේවල් වගේ නෙමෙයි. ඊළඟට සාදු සද්ධා සාදු පතිට්ඨිතා. ශ්‍රද්ධාව තමයි කෙනෙක්ගේ ජීවිතේ ස්ථීරවම පවත්වා ගත යුතු දේ. කලින් කලට වෙනස් නොවි මුල මැද අග නොවෙනස්ව දිගටම පවත්වාගෙන යන්න ඕන දේ තමයි ශ්‍රද්ධාව. ස්ථීරවම පැවැත්විය යුතු දේ. ඊළඟට පඤ්ඤා නරාණං රතනං. මිනිස්සුන්ට මණිකක් බවට පත් වෙන්නේ වටිනාකම් ඇති වෙන්නේ භෞතික කිසි දෙයක් නොවේ. පඤ්ඤා නරාණං ප්‍රඥාවයි. ප්‍රඥාව තමයි මිනිස්සෙකුට රත්නයක් වෙන්නේ. ඒ වගේම පුඤ්ඤං චෝරේහි දූහරಂತಿ. සොරුන් විසින් අරගෙන යා නොහැකි දෙයක් තියෙනවා නම් ඒ තමයි පින කියන දේ. අනිත් හැම දෙයක්ම අරගෙන යන්න පුළුවන්. දැන් එතකොට බලද්දී සීලං යාව ජරා සාදු. සීලය තමයි ජීවිතේ දිගටම පවත්වාගෙන යන්න ඕන කියලා කියන්නේ. මහලු බව දක්වාම. දැන් සාමාන්‍ය අපිට අනිත් කිසි දෙයක් මහලු බව දක්වාම අරන් යන්න බෑ එහෙම. ලස්සන වෙන්න කියලා අපි කොච්චර ඇඳුම් පැනඳුම් වෛවාරණ ආයිත්තම් කොච්චර උසස් ලෙස මිලදී අරගෙන තියාගත්තත් තරුණ වයසේදී විතරයි සමහර දේවල්. මැදිවියට එද්දී වැඩිහිටි වියට එද්දී ඒවා පරිහරණය කරන්න බෑ. ඊළඟට ඒවා කලක් යද්දී out of fashion. මේ ඒවයේ කාලය ඉවත් වෙලා යනවා. එතකොට සීලය කියන දේ ගත්තාම පුංචි කාලෙත් පුළුවන්, තරුණ වයසෙත් පුළුවන්, වැඩිහිටි වියේදීත් පුළුවන්, වයෝවෘද්ධ වෙලත් පුළුවන්. සීලය පුරුදු කරන්න ලස්සන වෙනවා, බලවත් වෙනවා, වටිනාකම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒක නිසා කියනවා මහලු බව දක්වාම යහපත්ව පවතින්නේ යමක් වේද ඒ තමයි සිල් රැකීම. ඊට පස්සේ ශ්‍රද්ධාව කිව්වා, ප්‍රඥාව මිනිසුන්ට රත්නයක් කියලා කිව්වා. ඒක තමයි ජරා සූත්‍රය. සොරුන් විසින් රැගෙන යා නොහැකි යම් වස්තුවක් වේද ඒ තමයි පින.
ඔබ සතු සියලු ධනය සොරකම් කරගත හැකි සොරුන්ට රජවරුන්ට රාජසන්තක කරගත හැකි මේ ලෝක යෝන කෙනෙකුට ඔබට තලලා පෙළලා ලබාගත හැකි. නමුත් ඔබ යම් කිසි පුණ්‍ය කර්මයක් රැස් කරගත්තා නම් මේ ලෝකෙ කිසිම දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් කිසි කෙනෙකුට ඔබේ පින උදුරගන්න බෑ. සොරුන්ටත් කෙසේවත් උදුරාගත නොහැකි. ඊළඟට අජරසා සූත්‍රය. කිංසු අජරසා සාදු කිංසු සාදු අදිට්ඨිතං කිංසු නරාණං රතනං කිංසු චෝරේ හරියාන්ති. අර වගේම විමසනවා දේවතාවක් ඇවිත් භාග්‍යවතුන් වහන්සේගෙන් මොකද්ද? කිංසු අජරසා සාදු කිංසු සාදු අදිට්ඨිතං කිංසු අජරසා සාදු නොදිරීමෙන් දි รา පත් නොවීමෙන් කුමක් යහපත් වේද? දි รา පත් නොවන දේවල් වලින් කුමක් යහපත් වේද? ඊළඟට කිංසු සාදු අදිට්ඨිතං මනාව පිහිටපු දේවල් වලින් කුමක් නම් මනාව පිහිටියේ වේද? අයිත් අර වගේම කිංසු නරාණං රතනං මිනිස්සුන්ට කුමක් රත්නය වන්නේද? කිංසු චෝරේහි හාරියන්ති සොරුන් විසින් කුමක් නම් සොරකම් කරගත නොහැකිද? භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා සීලං අජරසා සාදු සද්ධා සාදු අදිට්ඨිතං පඤ්ඤා නරාණං රතනං පුඤ්ඤං චෝරේහි හාරියන්ති. සීලය නොදිරීමෙන් මනාප වේ. සීලය නොදිරා යාමෙන් මනාප වේ. ශ්‍රද්ධාව පිහිටීමෙන් මනාප වේ. ප්‍රඥාව මිනිසුන්ට රත්නයක් වේ. පින සොරුන් විසින් රැගෙන යා නොහැකි දෙයක් වේ. පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. එතකොට මෙතන අජරසා සාදු කියලා කියන්නේ අජරසා සාදු කියලා කියන්නේ නොදිරීමෙන් විනාශ නොවීමෙන් කියන අර්ථය. ඊළඟට මිත්ත සූත්‍රය කිංසු පවසතෝ මිත්තං කිංසු මිත්තං සකේ ඝරේ කිං මිත්තං අත්තජාතස්ස කිං මිත්තං සම්පරායිකන්ති. ජේතවනාරාමේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ඒකත් නිදානේ ජේතවනාරාමේ එක්තරා දේවතාවක් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා කිංසු පවසතා මිත්තං කිංසු මිත්තං සකේ ගරේ පිටරට යන්න ඔහුගේ මිත්‍රයා කවුද? පිටරට යන්න ඔහුගේ මිත්‍රයා කවුද? ඊළඟට සකමිත්තංගරේ තමන්ගේ ගෙදර වාසය කරන්නාගේ මිතුරා කවුද? ඊළඟට අත්ත ජාතස්ස මිත්තං කිය උපන්නා වූ කාරණාවට මිත්‍රයා කවුද? කියන්නේ මොනවා හරි දෙයක් අවශ්‍ය වුණාම ඒ මොහොතේම ටක් ගාලා අවශ්‍ය වුණාම
මේ උපන් කටයුත්තට මිත්‍රයා කවුද? ඊට පස්සේ සම්පරායිකන් කිං මිත්තන්ති. සම්පරායිකන් කිං මිත්තන්ති කියලා කියන්නේ මේ මරණින් පස්සේ පරලෝට යන පුද්ගලයාට මිතුරා කවුද කියලා. පිට රට යන කෙනාට මිතුරා කවුද? තමන්ගේ ගෙදර වාසය කරන්නාට මිතුරා කවුද? ඊළඟට උපන් කටයුතු ඇත්තට මිත්‍රයා කවුද සහ පරලෝ යන්නට හිතවත් වුණු මිතුරා කවුද කියලා. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා සත්තෝ පවසතෝ මිත්තං මාතා මිත්තං සකේ ගරේ සහායෝ අත්ත ජාතස්ස හෝති මිත්තං පුනප්පුනං සයං කතාති පුඤ්ඤානි තං මිත්තං සම්පරායිකන්ති. සත්තෝ පවසතෝ මිත්තං. එතන මේ සත්තෝ කියලා කියන්නේ තවලම. අර ගැල් තවලංකාරයෝ කියන්නේ. සත්තෝ. ඒ මොකද මේ තවලම යන්නේ එකටනේ. කවුරුවත් අතරමඟ දාලා යන්නේ නැහැ. හරිම මිතුරුයි. පිට රට කියලා කිව්වොතන මේ පිට තමන්ගේ ගමෙන් පිට ගම්වලට නියම් ගම්වලට පිට පළාත්වලට නේද? ඒ පිට රටවල් වලට යනවා. යද්දි එකටමයි යන්නේ තවලම. පිට රට යන්න ඔහුගේ මිත්‍රයා ගැල් රංචුව හෝ තවලමයි. මාතා මිත්තන් සකේ ගරේ. තමන්ගේ ගෙදර යම් මිත්‍රයෙක් සිටිනවා නම් ඇය තමයි අම්මා. සියගේ මිතුරා අම්මා. අම්මා තරම් මිතුරෙක් ගෙදරක තවත් ඇත්තේ නැතරම්. ඊළඟට සහායෝ අත්ත ජාතස්ස හෝති මිත්තං පුනප්පුනං. තමන්ට මොනවා හරි කර්තව්‍යයක් උපන් උපකාරයක් කටයුත්තක් තියෙනවා නම් ඒකට මිතුරා බවට පත් වෙන්නේ සකේ තමන්ගේ යාළුවා කියනවා. ඊට පස්සේ සයං කතානි පුඤ්ඤානි තම් මිත්තං සම්පරායිකන්ති. යම් කිසි කෙනෙක් පින්දහම් කරගත්තා නම් මේ ජීවිතේ ඒ කරගන්නා වූ පින ඔහුට පරලොවට මිත්‍රයා බවට පත් වෙනවා කියලා. ඊළඟට වත්තු සුත්තං කිංසු වත්තු මනුස්සානං කිංසූද පරමෝ සකා කිංසු භූතා උපජීවಂತಿ යේ පානා පත විස්සිනෝ පත විස්සිතාති. උත්ථා වත්තු මනුස්සානං භරියාච පරමෝ සකා වුට්ටිං භූතා උපජීවಂತಿ යේ පානා පත විස්සිතාති. මේකත් භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී දේශනා කරපු සූත්‍රයක්. මේකේ විමසනවා දේවතාව කිංසු වත්තු මනුස්සාන මනුස්සානම් මිනිසුන්ට කිංසු වත්තු කුමක්ද පිහිට. කිංසූද පරමෝ සකා මේ ලෝකෙහි උතුම්ම යාළුවා කවුද. කිංසු භූතා උපජීවಂತಿ උපජීවಂತಿ ජීවත් වෙයිද යම් කිසි ප්‍රාණීන් කොට්ඨාසයක්
මේ ලෝකේ ඒ පානා පත විස්සිතා මේ මහ පොළව ආශ්‍රය කරගෙන ඔවුන් කවුද? භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා පුත්තා වත්තු මනුස්සාන. පුත්තා වත්තු කියලා කියන්නේ මිනිස්සුන්ට දරුවෝ තමයි පිහිට. පුත්තා වත්තු මිනිස්සුන්ට දරුවෝ හදන දෙමව්පියෝ කොච්චර නෑ කිව්වා වුණත් දරුවන්ගෙන් යමක් බලාපොරොත්තු වෙනවා. දරුවන් ලොකු වෙලා අපිට සලකයි කියලා හිතනවා. දරුවන් අපිව රැක බලා ගනී කියලා හිතනවා. දරුවන්ගේ අපේ පරම්පරාවට අපේ නාමයට අපේ පෙළපතට යම් කිසි ගෞරවයක් එකතු වෙයි කියලා හිතනවා. දරුවන්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව අපි උගන්වන්නේ හදන්නේ මේගොල්ලෝ යොමු කරන්න කියලා කිව්ව වුණාට දරුවන්ට ආදරය කරන දෙමව්පියෝ දරුවන්ගේ යහපත කැමති වෙනවා. එතනත් යම් කිසි බලාපොරොත්තුවක් ඇති වෙනවා. එතකොට ඒ අය සතුටු වෙන්නේ දරුවන් සතුටින් ඉන්නවා දකිද්දි. එතකොට දෙමව්පියෝ සතුටු කරන්න නම් දරුවෝ යහපත් ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා මේ ලෝකෙ මිනිසුන්ට පිහිට දරුවෝ කියනවා. ඊළඟට පරමෝ සකා භරියාජ පරමෝ සකා ඉහළම යාළුවා තමයි බිරිඳ. ඇයි එහෙම කියන්නේ? බිරිඳට ඉහළම යාළුවා කියලා කියන්නේ අන්‍යයන්ට කියන්න බැරි රහස් උනත් කියන්න පුළුවන් එකම තැනැත්තිය භාර්යාව නිසා. වෙන අයට සමහරට දෙමව්පියන්ටවත් කියන්න බැරි, දරුවන්ට කියන්න බැරි, යහළු මිත්‍රයින්ට කියන්න බැරි රහස් කියන්න පුළුවන් තැනැත්තිය බිරිඳ නිසා මෙතනද කියනවා භාර්යාව තමයි පරමම යාළුවා. යාළුවන්ගේ පරමම යාළුවා. උට්ටිං භූතා උපජීවಂತಿ යේපානා පත විස්සිනෝ. යම් කිසි ප්‍රාණීහු පොළවේ වෙත්නම් ඒ සත්තු වැස්ස ඇසුරු කොටගෙන ජීවත් වේ. දැන් ඉස්සෙල්ලා ඇහුවානේ පොළවේහි ජීවත් වෙන සත්තු කුමක් ඇසුරු කොටගෙනද ජීවත් වෙන්නේ කියලා. මෙතනදි කියනවා යම් ජීවීන් කොට්ටාසයක් පොළවේ සිටිනවා නම් ඔවුන් වැස්ස ඇසුරු කරගෙන ජීවත් වෙනවා කියලා. කෙටි සූත්‍ර ටිකක් තියෙන්නේ. ඊට පස්සේ පඨම ජනේති සූත්‍රය කිංසු ජනේති පුරිසං කිංසු තස්ස විධාවති කිංසු සංසාර මාපාදී කිංසු තස්ස මහභයන්ති තණ්හා ජනේති පුරිසං චිත්තමස්ස විධාවති සත්තෝ සංසාර මාපාදී දුක්ඛස්ස මහභයන්ති. දේවතාව විමසනවා භාග්‍යවතුන් වහන්සේ කිංසු ජානේති පුරිසං. මෙතන පුරිසං කියලා කිව්වේ පොදුවේ සියලු සත්වයන්ටම. කිමෙක් නම් සත්වයා උපදවාද? සත්වයා කවුද සත්වයා කියන කෙනාව නිර්මාණය කරන්නේ උපදවන්නේ? කිංසු තස්ස විධාවති කිංසු සංසාර මාපාදී. ඔහුගෙන් කිමෙක් නම් සත්වයා උපදවාද ඔහුගේ කිමෙක් නම් ඒ මේ අත දිව්වේද? ඊළඟට කිමෙක් නම් සසර වැදුනේද? කිමෙක් නම් ඔහුට ඌ මහත්ම භය වන්නේද? මේ සත්වයා පිළිබඳවයි විමසන්නේ. ඒකේ පිළිතුරු භාග්‍යවතුන් වහන්සේ දෙනවා තණ්හා ජානේති පුරිසං. තණ්හාව විසින් තමයි සත්වයාව පහල කරවන්නේ උපදවන්නේ. එතකොට ඒ මේ අත දුවන්නේ කුමක්ද කියලා ඇහුවනේ. කිංසු තස්ස විධාවති. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා චිත්තමස්ස විධාවති. ඔහුගේ හිත තමයි එහෙ මෙහෙ දුවන්නේ. සිත තමයි ඔහුව එහෙ මෙහෙ දුවන්නේ.
එතකොට ඔහු කුමකටද වැදුනේ කියලා විමසුවා ඉස්සලා. කිංසු සංසාරමාපාදී ඔහු කුමකටද වැදුනේ? භාග්‍යවතුන් වහන්සේ පිළිතුරනවා සත්තෝ සංසාරමාපාදී සත්වයා සංසාරයට තමයි වැදුනේ. ඊළඟට විමසුවා කිංසු තස්ස මහබ්බයන්ති ඔහු කුමක් නිසාද මහත් බයටපත් උනේ? භාග්‍යවතුන් වහන්සේ පිළිතුර දෙනවා දුක්ඛ මස්ස මහබ්බයන්ති සංසාරෝ ඔහුට ජාති ජරාදී දුකට පත්වීම තමයි මහත් බය කියලා කියනවා. මේ සූත්‍ර දිගටම ගත්තාම මේ ඔක්කොම සූත්‍ර පුච්චා වසික කියන ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ කෙනෙක් ප්‍රශ්නයක් විමසනවා තව කෙනෙක් පිළිතුරු දෙනවා. ඒ විදිහේ ධර්ම සංවාදයක් තමයි මේවයි දකින්න තියෙන්නේ. පුච්චා වසික. ආපහු දේවතාව භාග්‍යවතුන් සහ ဒုတိ ය ජන සූත්‍රය කිංසු ජානේති පුරිසං කිංසු තස්ස විදාවති කිංසු සංසාරමාපාදී කිස්මාන පරිමුච්ඡති තණ්හා ජානේති පුරිසං චිත්ත මස්ස විදාවති සත්තෝ සංසාරමාපාදී දුක්ඛාන පරිමුච්ඡති. අර වගේම දේවතා විමසනවා භාග්‍යවතුන් වහන්සේ කිංසු ජානේති පුරිසං කුමකින්ද සත්වයා උත්පත්තිය ලබන්නේ පහළ කරන්නේ? පිළිතුරු දෙනවා තණ්හා ජානේති පුරිසං තණ්හා විසින් සත්වයා උපදවනවා. කිංසු තස්ස විදාවති කුමක් විසින්ද ඔහුව ධාවනේ ඔබ මොබ යොමු කරවන්නේ? ඔහුගේ සිත තමයි. චිත්ත මස්ස විදාවති ඔහුගේ සිත තමයි ඔහුව මේ අත දුවන්නේ. ඊළඟට කුමක් නිසා සත්වයා සසර වැදුනේද? සත්වයා සසරට තමයි වැදුනේ කියලා කියනවා. ඊට පස්සේ විමසනවා කිස්මාන පරිමුච්ඡති කියන අලුත් වචනයක් එතන තියෙනවා. කිස්මාන පරිමුච්ඡති කිස්මාන පරිමුච්ඡති ඔහු නොමිදුනේ කුමකින්ද? නොමිදුනේ කුමකින්ද? භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා දුක්ඛාන පරිමුච්ඡති සංසාරේ ඉන්න පුද්ගලයා මිදිලා නැත්තේ දුකෙන්. දුක්ඛාන පරිමුච්ඡති ඔහු දුකෙන් නොමිදුනේ වේ. එහෙම නැත්නම් නිසිමග යන කල්ම ඒ පුද්ගලයා නොමිදුනේ දුකෙන්. ඊට පස්සේ තතිය ජන සූත්‍රය කිංසු ජනේති පුරිසං කිංසු තස්ස විදාවති කිංසු සංසාරමාපාදී කිංසු තස්ස පරායනන්ති තණ්හා ජනේති පුරිසං චිත්ත මස්ස විදාවති සත්තෝ සංසාරමාපාදී කම්මං තස්ස පරායනන්ති. අර වගේමයි දේවතා විමසනවා කුමකින් සත්වයා උපදවාද? භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා තණ්හාව සත්වයා උපදවයි. ඔහු පිළිබඳ කිමෙක් නම් ඈත මෑත දිව්වේද? සත්වයා පිළිබඳ ඔහුගේ සිතයි ඔබ මොබ දිව්වේ. ඔහු කුමකට වැදුනේ වේද? සත්වයා සසරට වැදුනේ වෙයි. ඊළඟට කිංසු තස්ස පරායනන්ති කිංසු තස්ස පරායනන්ති ඔහුගේ ඉපදීමට පිහිට කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා කම්මං තස්ස පරායනන්ති කර්මය තමයි ඔහුට පිහිට. සසරට වැදුණු සත්වයාට පිහිට වෙන්නේ කර්මයයි. ඊළඟට උප්පත සූත්‍රය. එතන පරායන කියලා කිව්වේ
පිහිට උපකාර වන කිංසු uppatෝ අක්ඛාතෝ කිංසු රත්තින් දිවක්ඛයෝ කිං මල බ්‍රහ්මචරියස්ස කිං මලං බ්‍රහ්මචරියස්ස කිං සිනාන මද මනෝදකන්ති රාගෝ uppatෝ අක්ඛාතෝ වයෝ රත්තින් දිවක්ඛයෝ ඉත්ති මලං බ්‍රහ්මචරියස්ස එත්තායං සජ්ජතේ පජ තපෝච බ්‍රහ්මචරියංච තං සිනාන මනෝදකන්ති කිංසු uppatෝ අක්ඛාතෝ කිංසු රත්තින් දිවක්ඛයෝ දේවතාව භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා කුමක් නම් නොමග යයි කියන ලද්දේද එතකොට මේ මෙතන මේ ඊළඟ ගාථා විදියක තවත් තේරෙනවා uppatෝ කුමක් නම් නොමග යයි කියනු ලැබේද භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා රාගෝ uppatoo අක්ඛාතෝ රාගය විසින් තමයි නොමග ගෙනියන්නේ රාගයට තමයි නොමග කියලා කියන්නේ එතකොට මොකද්ද මාර්ගය සුගතියටත් නිවනටත් යන කෙනෙකුට සුගති මාර්ගයටත් නිර්වාණ මාර්ගයටත් නොමග තමයි රාගය කියලා කියන්නේ නොමග රාගය කිංසු රත්තින් දිවක්ඛයෝ වායෝ රත්තින් දිවක්ඛයෝ කිමෙක් නම් රෑදවල් ගෙවේද එතකොට කුමක්ද රෑදවල් ගෙවිලා යන්නේ කියලා අහනවා එතකොට පිළිතුරු දෙනවා වයෝ රත්තින් දිවක්ඛයෝ වයෝ කිව්වේ වයස අපේ වයස තමයි රෑදවල් දෙකේ ගෙවිලා යන්නේ රෑදවල් දෙකේ ගෙවිලා යනවා කිං මලම් බ්‍රහ්මචරියංස බ්‍රහ්මචාරී පුද්ගලයින්ට මොකද්ද කිලිටු මොකද්ද මලකඩ මොකද්ද කිලිට් තපෝච බ්‍රහ්මචරියංච සිනාන මනෝදකන්ති ඕ ඉත්ති මලං බ්‍රහ්මචරියස්ස ඉත්ති මලං ස්ත්‍රිය නැමැති කිලුට තමයි ස්ත්‍රිය තමයි බ්‍රහ්මචර්යාවට කිලුට කියලා කියනවා කිං සිනාන මනෝදකන්ති තපෝච බ්‍රහ්මචරියංච තං සිනාන මනෝදකන්ති විමසනවා දිය නොමැති නෑම කුමක්ද ඒ කියන්නේ දිය නොමැති නෑම කියන්නේ සාමාන්‍ය දිය නාද්දි පිරිසුදු වීමක් සිද්ධ වෙනවා ශරීරය ඒ වගේම දිය නැතිව පිරිසුදු වීමට පත් වෙන්න පුළුවන් නෑම කුමක්ද කියලා විමසනවා එතකොට කියනවා තපෝච බ්‍රහ්මචරියංච තං සිනානා මනෝදකන්ති තපසත් බඹසරත් යන යමක් ඇද්ද තපස් භාවයත් බ්‍රහ්මචර්යාවත් කියන දේ යම් කිසි කෙනෙක් තුළ පුරුදු කරනවා නම් ඒක තමයි දිය නැති නෑම කියලා කියනවා හරි ලස්සනයි ඊළඟට ඒකෙම දෙවනි සූත්‍රය කිංසු ဒ ුතියා පුරිසස්ස හෝති කිංසු චේනං පසාසති කිස්ස චාභිරතෝ මච්චෝ සබ්බ දුක්ඛා පමුච්ඡතිති සද්ධා ဒ ුතියා පුරිසස්ස හෝති පඤ්ඤා චේනං පසාසති නිබ්බානාභිරතෝ මච්චෝ සබ්බ දුක්ඛා පමුච්ඡතිති කිංසු ဒ ුතියා පුරිසස්ස හෝති පුරුෂයාට කුමක් නම් දෙවනි වන්නේද ဒုတိ કા කිව්වේ දෙවැනි පිළිතුරු දෙනවා භාග්‍යවතුන් වහන්සේ සද්දා ဒ ුතියා පුරිසස්ස හෝති ශ්‍රද්ධාව තමයි පුරුෂයාට
දෙවැනි වෙන්නේ. ඊළඟට කිංසු චේතනං පසාසති. ඔහුට කවරෙක් නම් අනුශාසනා කරයිද? පඤ්ඤා චේතනම් පසාසති. ප්‍රඥාව තමයි ඔහුට අනුශාසනා කරන්නේ. කිස්ස චාබිරතෝ මච්චෝ. කුමකටද විශේෂයෙන් මේ ඇලුණු සත්වයා සබ්බ දුක්ඛා පමුච්චති. සියලු දුකින් මිදෙන්නේ. නිබ්බානාබිරතෝ මච්චෝ සබ්බ දුක්ඛා පමුච්චති. නිවනට විශේෂයෙන් ඇලුණු සත්වයාට තමයි හැම දුකින්ම නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. චාබිරතා අබිරතා කුමකට ඇලුනේද? අබිරත කියන්නේ ඇලෙනවට. ඊළඟට කවිසුත්තං ගාථා සූත්‍රය. කවි සූත්‍රය. දේවතාවක් භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිත් මේකත් සාවත්තින දානය භාග්‍යවතුන් වහන්සේගෙන් මේ විදිහේ විමසනවා. කිංසු නිදානං ගාථානං කිංසු තාසං ව්‍යංජනං කිංසු සන්නිස්සිතා ගාථා කිංසු ගාථාන මාසයෝති. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා. චන්දෝ නිදානං ගාථානං අක්කරා තාසං ව්‍යංජනං නාම සන්නිස්සිතා ගාථා කවි ගාථානමයෝ මාසයෝති. බලන්න භාග්‍යවතුන් වහන්සේගේ දැනුම හැම පැතිකඩකින්ම. දේවතාවක් ඇවිත් විමසනවා. කිංසු නිදානං ගාථාන ගාථානං ගාථාවක නිදානං මුල කිංසු කුමක්ද? ගාථාවකගේ මුල කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා. චන්දෝ නිදානං ගාථා. ගාථාවකගේ මුල තමයි ඡන්දස. තෙරුවන් සරණයි. අපි හඳුරන්නේ ඡන්දස කියන ඡන්දස. ඡන්දස කියලා තියෙනවා ගාථා හදද්දී මේ අනුස්ට්‍රුප් ඡන්දස්, ගායත්‍රී ඡන්දස් ආදී ඡන්දස් කියලා තියෙනවා. අපි ගුරු ලඝු ගහලා එක එක වෘත්තවලට ඡන්දස් වලට වෙනම තියෙනවා ගාථා කවි හදන මේ ක්‍රමයක්. එතකොට දැන් අපි ගොඩක් ගාථා තියෙන අනුස්ට්‍රුප් ඡන්දසට අනුව තමයි ගොඩක් තියෙන්නේ. අට්ඨාරස ඒකේ අක්ෂර ගානක් තියෙනවා. ඊට පස්සේ ඒවයි ලඝු ගුරු ගානක් තියෙනවා. එතකොට දැන් මෙතනත් අහන්නේ ගාථාවක මුල කුමක්ද කියද්දි ගාථාවකේ මුල තමයි ඡන්දස. ඡන්தோ නිදානං කියන්නේ මේ ගාථාවකේ මුල ගාථාවක් හැදෙන්නේ ඡන්දසට අනුවයි කියලා. එතකොට එක එකේ ඡන්දස් තියෙනවා. ඊළඟට කිංසු තාසං ව්‍යංජනං. ඔවුන්ගේ අර්ථය උපදවන්නේ කුමකින්ද? අක්කරා තාසං ව්‍යංජනං. අක්ෂර වලින් තමයි ඡන්දසක් නිර්මාණය වෙන්නේ. එතකොට පිළිතුරු දෙනවා අකුරු ඔවුන් උපදවන්නේ අක්ෂර තමයි අක්ෂර ගානට අනුව තමයි මේක මේ අහවල් ඡන්දස කියලා නියම කරන්නේ. අපි කියවා අක්ෂර 8ක් තියෙනවා අනුෂ්ටුප් ඡන්දස. ඊළඟට ගායත්‍රී ඡන්දස ආදී තියෙනවා. ඒකයි මේ කියන්නේ. ඊට පස්සේ කිංසු සන්නිස්සිතා ගාථා ගාථාවන් කුමක් ඇසුරු කොටගෙනද පවතින්නේ? භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා නාම සන්නිස්සිතා ගාථා. ගාථාව නාමයන් ඇසුරු කොටගෙන පවතී. එතකොට මේ
නාම කියලා කියන්නේ නාම සන්නිසිතා කියන්නේ මේ සමුද්‍රාදී ප්‍රඥප්තිආශ්‍රිත ගාථා ආරම්භන්නේ සමුද්‍ර හෝ පෘථිවි ඕ යම් කිසි නමක් ආශ්‍රය කොටගෙනම ආරම්භයි. තියෙනවා මේ ඔය විරිත් කියලා කියන මේවට. අරවා ඡන්දස්නේ. ඊළඟට විරිත් කියලා තියෙනවා කොට්ටාසයක්. ඒ විරිත් තමයි ඔය සමුද්‍ර විරිත ආදී විරිත්. එතකොට ඒ විරිතටත් අනුව සකස් වෙන්න ඕනේ ගාතාවක්. ඒ විරිත කියන දේ ඇසුරු කරගෙන තමයි ගාතාවක් නිෂ්පාදනය කරන්නේ. ඡන්දසත් විරිතත්. දැන් ওই විභාගවලදී එහෙම අපිට තියෙනවා පද්‍ය හදන්න තියෙනවා. ඒ පද්‍ය හදලා ඉවර වෙලා ඒගොල්ලෝ කියන ඡන්දසටයි විරිතටයි අනුව පද්‍ය හදන්න ඕනේ. ඊට පස්සේ ගරුලුගු ගහන්න ඕනේ. මේ අහවල් ඡන්දසින් මේ විදිහට කියලා. සිංහල භාෂාවේ කවිත් තියෙනවා. ඒ වගේම සංස්කෘත භාෂාවත් එහෙමයි, පාලි භාෂාවත් එහෙමයි. ඊට පස්සේ කිංසු ගාථාන මාසයෝති. කිමෙක් ගාථාවන්ට ආධාර ස්ථානද? ගැන ගාථාවක් යම් කිසි ගාථාවක් නිෂ්පාදනය වෙන්නේ කවුරු අරබාද කාගෙන්ද ගාථාවක් පහළ වෙන්නේ කියන එකයි අහන්නේ. පිළිතුරු දෙනවා කවි ගාථාන මාසයෝති. කවි කියන්නේ පණ්ඩිතයා. පණ්ඩිත පුද්ගලයින් තමයි යම් ගාථාවක් තියෙනවද ඒ ගාථාවේ උත්පත්තිය නිෂ්පාදන ස්ථානය. ගාථාවන්ට නිෂ්පාදන ස්ථානය තමයි පණ්ඩිත පුද්ගලයින්. පණ්ඩිත පුද්ගලයින් නිසා තමයි මේ ගාථාවන් නිෂ්පාදනය වෙන්න කියලා කියනවා. ඒක තමයි කවි සූත්‍රය. ඊට පස්සේ අපිට තියෙන්නේ අලුත් වග්ගයක් අන්ව වග්ගය. අපි අදට අවසන් කරනවා පන්තිය. මම අද හෝරාවකට හෝරා එකමාරක් අපි කළා. මේ අවසන් කරනවා. අවසරයි ස්වාමින් වහන්සේ. ඔව්. ස්වාමින් වහන්සේ මේ පාඩමේ WhatsApp group එකක් තියෙනවද පරණ recordings ගන්න? රෙකෝඩින්ස් ඔක්කොම තියෙනවා අපේ YouTube එකේ. අපේ පරණ දහම් පන්ති පටිගත කරපුවා ටික ඔක්කොම තියෙනවා YouTube එක. සහ අපේ මේ විද්‍යාරත්න මහත්තයා සම්බන්ධ කරගත්තාම Skype එකෙත් ඒ දේශන තියෙනවා. ඒ විස්තර ගන්න පුළුවන්. YouTube එක නම් ප ဋ ාණ සභාව කියලා ගැහුවහම අපේ පරණ YouTube channel එකයි අලුත් එකයි දෙකම තියෙනවා. ඒ දෙකේ තියෙනවා අපේ පන්ති. හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හැම දිනාටම මේ මොහොතේ සියලු දෙනාම රැස් කරගත්තා වූ සියලු පින් බ්‍රහ්ම රාජවරු මතු බුදු වන බුදු කුරුතුමන් වහන්සේලාට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් ලෞතර නිර්වාණ අවබෝධයට පත් වේවා කියලා සාදු කිව්වෙමු. මේ පින් අනුමෝදන් කරනෝ ප ဋ ාණ ධර්ම සභාව නිර්මාතෘ රපත් වේ වදාළ ආභිග ධම්මික යාගීශ්වර යාගොඩ ධර්ම ප්‍රභනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ අපවත් වේ වදාළ සියලු පූජනීය මහා සංඝරත්නයට ඒ වගේම ඔබ හැමදෙනා නමින් ඇසේ මිය පරලෝසපත් වන්ට දුනා වූ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේ. හැමදෙනා ලෞතර නිවනින් සැනසේවා කියලා සාදු කියලා පින් දෙමු. ප ဋ ාණ ධර්ම සභාවේ වර්තමාන උත්තරීතර අනුශාසක ගෞරවනීය අපේ ගුරු හාමුදුරුවන් වහන්සේටත් වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයටත් ඒ වගේම විද්‍යාලයේ පින්වත් ආචාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් මේ දහම් පන්ති පටිගත කරලා තවත් බොහෝ දෙනෙකුට ශ්‍රවණය කරන් ඉගෙන ගන්නට අවස්ථාව සලස්වා දෙන මේ වෙනුවෙන් කටයුතු කරන කාලය ධනය ශ්‍රමය යොදවලා කටයුතු කරන හැම දිනාටම සෙත් පතනවා ආශිර්වාද කරනවා.
මේ දහම් පන්තිවල අධ්‍යාපනය ලබන ඔබ හැම දෙනාටමත් ඔබේ නිවෙස්වල වාසය කරන හැම දෙනාටමත් සෙත් පතනවා ආශිර්වාද කරනවා විශේෂයෙන් මේ කොරෝනා වසංගතයෙන් හැම දෙනාගේම ජීවිත ආරක්ෂා වේවා කොරෝනා රෝගයෙන් සුරක්ෂිතව නිදුක්ව නිරෝගිමත්ව සුවපත්ව යහපත්ව ජීවත් වෙන්න හැම දෙනාට මේ පින් හේතු වේවා චතුරතර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර කතරින් එතරව ලබන උතුම් නිවනින් සදාකාලිකව සැනසෙන්න මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරා